රාජාවලියේ පළමුවන පොත පළවන පරිච්ඡේදය දාවිත් රජුගේ මහලු කාලය. දාවිත් රජු මහලුව වයස්ගතව සිටි කල කම්බිලි වලින් වසනු ලැබූ නමුත් ඔහුට උණුසුම ලැබුණේ නැත. එබැවින් ඔහුගේ සේවකයෝ ඔහුට කතා කොට ස්වාමින් රජතුමනි, ඔබ ඉදිරියේ සිටීමටත් ඔබට සාත්තු සප්පයම් කරමින් ඔබට උණුසුම ලැබෙන පිණිස ඔබේ ලයෙහි සැතපීමට සුදුසු තරුණ කාන්තාවක සොයා දෙන්නට අපට අවසර දුන මැනවයි කීහ. ඔවුහු රුවැති තරුණියක මුළු ඊශ්‍රායෙල් දේශ සීමා තුල සොයා චුනම්මීය අභිෂක් නම් තරුණිය සම්භවී ඇය රජු ළඟට ගෙන ආවෝය. තරුණිය ඉතා රූමත් වූවාය. ඇය රජුට සාත්තු සප්පායම් කොට ඔහුට ආවතේව කළ නමුත් රජ ඇය සමග එක් නොවීය. අදොනියා සිහසුනට උරුමකම් කීම. එකල හග්ගීත්ගේ පුත් අදොනියා මම රජවෙමි තමාම උසස් කරගෙන රථද අසරුවන්ද තමාට පෙරටුවෙන් දුවන පිණිස මිනිසුන් 50 දෙනෙකුද සපයා ගත්තේය. ඔබ මෙසේ කළේ මන්දයි ඔහුගේ පියා ඔහුට කවදාවත් තරවටු කළේ නැත. අදොනියා කඩවසම් පෙනුමක් ඇති මිනිසෙකි. මොහු අබ්සලොම්ට පසුව උපන්නේය. ඔහු ෂෙරුයාගේ පුත් ජෝවාබ් සහ අබියාතර නැමැති පූජකවරයා සමග සම්මන්ත්‍රණය කළේය. මොහුද අදොනියාට පක්ෂ වී ඔහුට උපකාර කළෝය. එහෙත් ශාදු පූජකවරයාද ගෙහෝයාදාගේ පුත් මෙනායාද දිවසිවර නාතාන්ද ෂිමී සහ රේ යන අයද දාවිත්ගේ ආරක්ෂක පිරිසද අදොනියා සමග නොවූහ. අදොනියා ඒන් රොගෙල් නම් ස්ථානයේ ළඟ තිබෙන සොහෙලෙත් නම් නාග පර්වතය අසල වැටලුවන්ද හරකුන්ද තර වස්සන්ද මර රාජ්කුමාරයන් වන සූකී සහෝදරයන්ද රජුගේ සේවකයන් වන ජුදා ගෝත්‍රයේ සියලු මිනිසුන්ද කැඳ වීය. එහෙත් ඔහු දිවසිවර නාතාන්ද බෙනායාද ආරක්ෂක පිරිසද සූකී සහෝදර සලමොන්ද කැඳවුවේ නැත. සලමොන් රජවීම. එවිට නාතාන් සලමොන්ගේ මව වන බැත්ෂෙබාට කතා කොට අපේ ස්වාමින් වන දාවිත් රජ නොදැනුවත්ව අග්ගීත්ගේ පුත් අදොනියා රජ වී සිටින බව ඔබට සැල නොවේද? එබැවින් දැන් යන්න. ඔබේ ජීවිතයත් ඔබ පුත් සලමොන්ගේ ජීවිතයත් ඔබ ආරක්ෂා කරගන්න පිණිස ඔබට දැනුමැති කමක් දීමට මට අවසර දෙන්න. ඔබ ගොස් දාවිත් රජු ළඟට පැමිණ ඔහු අමතා මාගේ ස්වාමින් වන රජතුමනි, සැබවින්ම ඔබ පුත් සලමොන් මට පසුව රජ වී ඔහු මාගේ සියසුන අරා හිඳගන්නේය කියා ඔබේ දාසී හට ඔබ දියුරුම් දුන්නා නොවේද? එසේනම් අදොනියා රජ වී සිටින්නේ මන්දයි ඔහුගෙන් අසන්න. ඔබ ඒ රජතුමා සමග කතා කරන විට මමද ඔබට පසුව පැමිණ ඔබේ වචන ස්ථිර කරන්නෙමි කීවේය. බැත්ෂෙබා සයනාගාරයේ සිටි රජතුමා ළඟට ගියාය. රජතෙම එතා මහලුව සිටියේය. චුනම්මීය අභිෂක් නම් තරුණිය රජතුමාට ආවතේව කරමින් සිටියාය. බැත්ෂෙබා නැමී රජුට ආචාර කළාය. රජතුමා ඔබට කුමක් උවමනාදැයි ඇසූ විට ඇය එතුමාට පිළිතුරු දෙමින් මාගේ ස්වාමිනේ, ඔබේ දෙවි සමිදානන් වහන්සේගේ නාමයෙන් ඔබේ දාසිය හට ඔබ දෙවුරමින් සැබවින්ම ඔබේ පුත් සලමොන් මට පසුව රජ වී මාගේ සියසුන අරා හෙඳින්නේ යයි කීවේය. එහෙත් දැන් අදොනියා කුමරු රජ වී සිටී. මාගේ ස්වාමින් වන රජතුමනි, ඔබ එය නොදන්නේය. තවද ඔහු හරකුන්ද තර වස්සන්ද බැටළුවන්ද බොහෝ ගණනක් මරා රජකුමරුන් සියලු දෙනාද පූජක අභියාතරද සේනාපති ජෝවාබ්ද කැඳවුවේය. එහෙත් ඔහු ඔබ සේවකයා වන සලමොන් කැඳවුවේ නැත. ඉතින් මාගේ ස්වාමින් වන රජතුමනි, ඔබට පසුව මාගේ ස්වාමින් වන රජතුමාගේ සියසුන අරා හිඳගත යුත්තේ කවරෙක්දැයි ඔබ ඊශ්‍රායෙල් වරුන්ට දැන්විය යුතුය කියා ඔහු සියල්ලෝ බලා සිටිති. එසේ නොකළොත් මාගේ ස්වාමින් වන රජතුමා මිය කී පසු මාද මාගේ පුත්‍ර සලමොන්ද වරදකාරයන් වනු ඇතැයි කීවාය. තවද ඇය මෙසේ රජු සමග කතා කරද්දීම දිවසිවර නාතාන් ඇතුළට පැමිණියේය. දිවසිවර නාතාන් පැමිණ සිටි රජතුමාට දැන් වූ කල ඔහු රජු ඉදිරියට අවුත් මොණින් තලාවේ රජුට වැන්දේය. නාතාන් කතා කොට මාගේ ස්වාමින් වන රජතුමනි, අදොනියා කුමරු මට පසුව රජ වී මාගේ සියසුන අරා හිඳගත යුතුයයි ඔබ කීවෙහිද? මන්ද ඔහු අදකුස් හරකුන්ද
තර වස්සන්ද බැටළුවන්ද බොහෝ ගණනක් මරා රජු කුමරුන් සියලු දෙනාද ඔබේ හමුදා සෙන්පති ජෝවාබ්ද පූජක අභ්‍යාතරද කැඳවුවේය. ඔහු ඉදිරියෙහි ආහාර පාන වළඳා අදොනියා රජු සැරදී කියා කියති. එහෙත් ඔහු ඔබේ මෙහෙකරුවන මාද පූජක සාදුක්ද ජෙහෝයාදාගේ පුත් බෙනායාද ඔබේ මෙහෙකරු වූ සලමොන්ද කැඳවුවේ නැත. මාගේ ස්වාමීන් වන රජතුමාට පසු ඔබ සිහිසුන අරා හිඳගත යුත්තේ කවරෙක්ද කියා ඔබේ මෙහෙකරුවන්ට නොදන්වා ඔබ මේ දේ කළෙහිදැයි ඇසුවේය. සලමුන්ගේ රාජාභිෂේකය. එවිට දාවිත් රජු උත්තර දෙමින් බැත්ෂෙබා මා වෙත කැඳවාගෙන එන්නයි කීවේය. ඇය රජු වෙත පැමිණ රජු ඉදිරියේ සිටියාය. එවිට රජතෙම කතා කොට සියලු විපත්ති වලින් මාගේ ප්‍රාණිය මිදූ ජීවමාන සමිධානන් වහන්සේගේ නාමයෙන් ඔබේ පුත් සලමොන් මට පසුව රජ වී මා වෙනුවට මාගේ සිහිසුන අරා හිඳින්නේ යයි ඊශ්‍රායෙල් වරුන්ගේ දෙවි සමිධානන් වහන්සේගේ නාමයෙන් මා ඔබට දෙවුරුම් දුන් ලෙස සැබවින්ම අද දවසේ කරමි ඉදිවුලේය. එවිට බැත්ෂෙබා මුණින්තලා වී රජුට වැඳ දාවිත් රජතුමා සදහටම ජීවත් වේවායි කීවාය. තවද දාවිත් රජු ශාදුක් පූජකවරයාත් නාතාන් දිවිසිවරයාත් ජෙහෝයාදාගේ පුත් බෙනායාත් මා ළඟට කැඳවාගෙන එන්නයි කී විට ඔහු රජතුමා ඉදිරියට ආවෝය. රජතෙම ඔවුන් අමතා ඔබේ ස්වාමින් වහන්සේගේ නිලධාරීන් කැඳවාගෙන මා පුත් සලමුන් මාගේම කොටලුව අපිට නංවාගෙන ගීහොන් නැමැති දිය උල්පත් ළඟට යන්න. එහිදී ශාදුක් පූජකවරයා සහ නාතාන් දිවිසිවරයා ඔහු ඊශ්‍රායෙල් වරුන් කෙරෙහි රජකොට අභිෂේක කරත්වා ඔබද හොරණෑව පිඹ සලමුන් රජතෙම සැරදීවායි කියන්න. ඉන්පසු ඔහුට පිටුපසින් ඔබ ආ යුතුය. ඔහුද ආවුත් මාගේ සිහිසුන අරා හිඳගත යුතුය. ඔහු මා වෙනුවට රජ වනු ඇත. ඔහු ඊශ්‍රායෙල් වරුන්ද ජුදා වරුන්ද කිරිහි අධිපතියා කොට පත් කෙලෙමි කීවේය. එවිට ජෙහෝයාදාගේ පුත් බෙනායා රජුට උත්තර දෙමින් එසේම වේවා. මාගේ ස්වාමින් වන රජතුමන්ගේ දෙවි සමිධානන් වහන්සේ එසේ වදාරන සේක්වා. සමිධානන් වහන්සේ මාගේ ස්වාමින් වන රජතුමන් සමග වැඩ සිටින ලෙසම සලමොන් සමගත් වැඩ සිට ඔහුගේ සිහසුන මාගේ ස්වාමින් වන දාවිත් රජතුමන්ගේ සිහසුනටත් වඩා උසස් කරන සේක්වායි කීවේය. මෙසේ ශාදුක් පූජකවරයාද නාතාන් දිවිසිවරයාද ජෙහෝයාදාගේ පුත් බෙනායාද කෙරෙතිවරුද පෙළිතිවරුද ගොස් දාවිත් රජුගේ කොටලුවා පිට සලමුන් නංවාගෙන ගීහොන් නම් ස්ථානයට පැමිණියහ. ශාදුක් පූජකවරයා මණ්ඩපයෙන් තෙල් කුලා රැගෙන ගොස් සලමුන් අභිෂේක කළේය. එවිට ඔහු හොරණෑව පිම්බෝය. මුළු සෙනඟද සලමුන් රජු සැරදීවායි කීවෝය. මුළු සෙනඟ ඔහු පසුපසු ගොස් නලා පිඹ පොළොව පැලෙන තරම් වූ ඔවුන්ගේ ශබ්දයෙන් ඒ මහත් ප්‍රීතියකින් ප්‍රීති ප්‍රමෝද වූහ. අදොනියා බියපත් වීම. එවිට අදොනියාද ඔහු සමග සිටි සියලු අමුත්තන්ද ආහාර අනුභව කොට අවසාන වනවත් සමගම ඔවුන්ට ඒ ශබ්දය ඇසිනි. ජෝවාබ් හොරණේ ශබ්දය අසා නගරය දෙවනත් කරන මේ කෝෂාව කුමක් නිසාදැයි පිළිවිසීය. ඔහු කතා කරද්දීම අභියාතර පූජකවරයාගේ පුත් ජොනතන් පැමිණියේය. එවිට අදොනියා ඔහුට කතා කොට ඇතුළට එන්න ඔබ අවංක මිනිසෙකි. ඔබ සුභාරංචි ගෙනනු ඇතැයි කීවේය. ජොනතන් උත්තර දෙමින් නැත. අපේ ස්වාමීන් වන දාවිත් රජතෙම සැබවින්ම සලමුන් කුමරු රජකමට පත් කළේය. තවද රජතෙම ඔහු සමග ශාදුක් පූජකවරයාද නාතාන් දිවිසිවරයාද ජෙහෝයාදාගේ පුත් බෙනායාද කෙරිතිවරුන්ද පෙළිතිවරුන්ද යව්වේය. ඔහුට රජුගේ කොටලුව අපිට නැගී යාමට සැලැස්සූහ. ඇරත් ශාදුක් පූජකවරයාද නාතාන් දිවිසිවරයාද ගීහොන් නම් ස්ථානයේදී ඔහු රජු වශයෙන් අභිෂේක කළෝය. එයින් පසු ඔහු එතනින් පිටත්ව අවුත් ප්‍රීති ප්‍රමෝද වූහ. ഘോഷාවෙන් නුවර රැව්පිලි රැව්දිනි. ඔබ සැමට ඇසුණු ഘോഷාව ඒකය. තවද සලමුන් රජ සිංහාසනය අරා හිඳින්නේය. ඇරත් රාජ්‍ය නිලධාරීහෝ අපේ ස්වාමින් වන දාවිත් රජුහට ආශිර්වාද කරන්නට පැමිණ දෙවියන් වහන්සේ සලමුන්ගේ නාමය ඔබේ නාමයට වඩා උසස් කර ඔහුගේ සිංහාසනය ඔබේ සිංහාසනයට වඩා සෞභාග්‍යවත් කරන සීක්වායි කීවෝය. රජතෙමද යහනේ සිට නැමී ආචාර කළේය. තවදුරටත් රජතෙම කතා කරමින්
මාගේ ඇස්වලින් දකින හැටියට අද මාගේ සිංහාසනෙහි ඉඳ ගැනීමට කෙනෙකුදුන් ඊශ්‍රායෙල් වරුන්ගේ දෙවි සමිඳානන් වහන්සේට ප්‍රශංසා වේවා කියා කීවේයයි අදෝනියාට සැලකලේය. එවිට අදෝනියා සමග සිටි අමුත්තෝ සියල්ලෝම බියපත් වී නැගිට එකිනෙකා තම තමන් කැමති දෙසට යන්නට ගියෝය. අදෝනියාද සලමුන් රජතුමාට බිය වී නැගිට ගොස් ඕජාසනයේ කොන්වලින් නිරාගිය අං අල්ලා ගත්තේය. තවද සලමුන් රජු තම මෙහෙකරුවා කඩුවෙන් නොමරණ ලෙස අදමට දෙවුරුම් දිය යුතුයයි කියමින් අදෝනියා ඕජාසනයේ කොන්වලින් නිරාගිය අං අල්ලාගෙන සිටියයි සලමුන් රජතුමාට දන්වන ලදී. සලමුන් රජතෙමද ඔහු විශ්වාස මනුෂ්‍යයෙකු බව මට පෙනේ නම් ඔහුගේ කිස් ගහක්වත් බිම නොවැටෙන්නේය. එහෙත් ඔහු දුෂ්ට කෙනෙකු බව පෙනේ නම් ඔහු නැසින්නේ යයි කීවේය. එවිට සලමුන් රජ මිනිසුන් යවා ඔහු පූජාසනයේ ළඟින් ගෙන්වීය. අදෝනියාද අවුත් නැමී රජතුමාට වැන්දේය. රජතෙම ඔහුට කතා කොට ඔබේ ගෙදරට යන්නයි කීවේය. දෙවන පරිච්ඡේදය දාවිත් රජුගේ අන්තිම අවවාදය සහ මරණය. දාවිත් රජතුමා නැසෙන කාලය ආසන්න විය. ඔහු සුවකීය පුත් සලමුන්ට මෙසේ අනකලේය. කොයි කාටත් පොදු අන්තිම ගමන මම යමි. එබැවින් ඔබ ශක්තිමත් වී වීරයෙකුමින් ක්‍රියා කරන්න. ඔබේ දෙවි සමිඳානන් වහන්සේගේ නියමයන් ඉටු කරමින් දෙවි මඟ ගමන් කරන්න. ඔබ කරන සියල්ලේදීද ඔබ යන සෑම තැන්වලදීද ඔබට ශුභ සිද්ධිය සැලසෙන පිණිස මෝසෙස්ගේ නීති සංග්‍රහයේ සටහන් පරිදි ඔවුන් වහන්සේගේ ආඥා හා පනත්ද විනිශ්චයන් හා ශික්ෂාපදද පිළිපදින්න. ඔබ එසේ කළොත් සමිධානන් වහන්සේ මට වදාළ පරිදි ඔබේ දරුදැරියෝ තම තමන්ගේ මුළු හෘදයෙන්ද මුළු සිතින්ද මා ඉදිරියෙහි සත්‍යවාදීව හැසිරෙන ලෙස තමන්ගේ ජීවන මාර්ගය ගැන බලා ගන්නෝ නම් ඊශ්‍රායෙල් වරුන්ගේ සිංහාසනය අරා හිඳීමට ඔබට කෙනෙක් නැතිවනු යන්නේය. තවද ශෙරුයාගේ පුත් ජෝවාබ් විසින් මට කරනු ලැබූ දේ නම් ඊශ්‍රායෙල් හමුදාවල සෙන්පතීන් දෙදෙනා වූ නේර්ගේ පුත් අබ්නේර්ටල් ජෙතර්ගේ පුත් අමාසාට කළදේ ඔබ දන්නෙහිය. ඔහු ඔවුන් මරා සාමය ඇති කාලයේදී යුද්ධලේ වගුරුවා මාගේ ඉඟපටියෙහි මාගේ පාවහන් කළත් යුද්ධලේ තවරුවේය. එබැවින් ඔබ ස්ථානෝචිත ප්‍රඥාව ඇතිව ක්‍රියා කරමින් ඔහුට මහලු වයසේදී සැනසිල්ලෙන් මැරෙන්න ඉඩ නොදෙන්න. එහෙත් ගිලිය ජාතික බර්ෂිල්ලයිගේ පුත්‍රයන් හට කරුණාව පෙන්වා ඔවුන්ට ඔබේ මේසෙන් ආහාරපාන අනුභව කරන්නට අවසර දෙන්න. මන්ද ඔබේ සහෝදර වූ අබ්සලොම්ගෙන් මා පලාගිය විට ඔහු එලෙස මාළඟට පැමිණියෝය. තවද බහුරීම් නම් නගරයේ බෙන්ජමින්ගේ ගෝත්‍රයේ ගේරාගේ පුච්චිමේ ඔබ ළඟ සිටි. මා මහනයිම් ස්ථානයට ගිය දවසේදී ඔහු මට ඉතා තදින් සර්ප කෙළෙහිය. එහෙත් ඔහු ජොර්දාන් ගඟ අසල මා හමු වූ විට මමද ඔබ කඩුවෙන් නොමරන්නෙමි සමිධානන් වහන්සේගේ නමින් දිවුනෙමි. එහෙත් ඔහුට දඬුවම් නොකර නාරින්න. ඔබ පැනවත් මිනිසෙකු බැවින් ඔහුට කළ යුතු දේ කුමක්දැයි ඔබ දන්නෙහිය. ඔහුගේ මහලු වයසේදී ලේ වගුරුවා මැරෙන්න සලස්වන්න. මෙසේ කී පසු දාවිත් රජු මිය ගියේය. ඔහුගේ නගරයේ ඔහු භූමදාන කරන ලදී. දාවිත් රජතෙම ඊශ්‍රායෙල් වරුන් කෙරෙහි රජකම් කළ කාලය අවුරුදු 40කි. ඔහු එබ්‍රෝන් නගරයේ 7 අවුරුද්දක්ද ජෙරුසලමෙහි 33 අවුරුද්දක්ද රජකම් කළේය. සලමුන්ද තම පිය දාවිත් රජුගේ සිංහාසනය අරා ඉඳගත්තේය. ඔහුගේ රාජ්‍යද ස්ථිර ලෙස පිහිටුවන ලදී. අදෝනියාගේ මරණය. එකල හග්ගිත්ගේ පුත් අදෝනියා සලමුන්ගේ මව වෙන බැත්ෂෙබා ළඟට ආයේය. ඔබ එන්නේ සාමදානියෙන් දැයි ඇසු විට ඔහු සාමදානියෙන් යයි උත්තර දුන්නේය. තවද ඔහු ඔබට කාරණයක් කියන්න මට තිබේ යයි කී විට ඈද කියන්න කීවාය. එවිට ඔහු කතා කරමින් රාජ්‍ය මට ලැබෙන්නට තිබුණු බවත් මා රජකම් කරනු ඇත කියා සියලු ඊශ්‍රායෙල් වරුන් මා ගැන බලා සිටි බවත් ඔබ දන්නෙහිය. එහෙත් රජකම වෙනස් වී මාගේ සහෝදරයාට එය අත්විය. මන්ද එය ඔහුට සමිධානන් වහන්සේගෙන් ලැබුණු බැවිනි. ඉතින් මම එක දෙයක් ඔබෙන් ඉල්ලමි. එය ප්‍රතික්ෂේප නොකරන්නයි කීවේය. ඈද එය කියන්නේ ඔහුට කීවාය. ඔහුද ශුනම්මීය අභිෂක් නම් කාන්තාව මට බිරිඳ කොට දෙන ලෙස සලමුන් රජුට
කරුණාකර කතා කළ මැනව රජතෙම ඔබේ ඉල්ලීම ඉෂ්ට නොකර නොසිටින්නේ යයි කීවේය. බැච්චබාද හොඳයි. ඔබ උදෙසා මම ඔහුට කතා කරන්නෙමි උත්තර දුන්නාය. එබැවින් බැච්චබා අදුනියා උදෙසා සලමුන් රජුට කතා කරන්නට ඔහු ළඟට කිය විට රජතෙමද ඇය හමුවීමට නැගිට ඇයට ආචාර කර තම සිංහාසනය අරා හිඳගත්තේය. රජුගේ මවටත් ආසනයක් තබන්නට සැලැස්සුවේය. ඇය ඔහුගේ දකුණෙන් හිඳගත්තාය. එවිට ඇය මම එක සුළු ඉල්ලීමක් ඔබෙන් ඉල්ලමේ. එය නොදී නොසිටිය මැනවයි කී විට රජද මාගේ මෑණියනි ඉල්ලන්න මම එය ඔබට නොදී සිටින්නේ නැතැයි ඇයට කීවේය. එවිට ඇය ශුනම්මීය අභිෂක් ඔබේ සහෝදරයා වන අදුනියාට බිරිඳ කොට දෙනු ලැබේවායි කීවාය. සලමුන් උත්තර දෙමින් ඔබ අදුනියා උදෙසා ශුනම්මීය අභිෂක් නම් කාන්තාව ඉල්ලන්නේ මන්ද? රජකමත් ඔහු උදෙසා ඉල්ලන්න. මන්ද ඔහු මාගේ වැඩිමහල් සහෝදරයාය. පූජක අභියාතර සහ ශිරුයාගේ පුජ්ජෝවාප්ත ඔහුගේ පැත්තගෙන තිබෙන්නේ යයි තම මවට කීවේය. එවිට සලමුන් රජ ජීවමාන සමිදානන් වහන්සේගේ නාමයෙන් දිවුරමින් අදුනියා පැවසූ මේ වචන නිසා ඔහු මරණපත් නොවන්නේ නම් දෙවියන් වහන්සේ මට දැඩි ලෙස දඬුවම් දෙන සේක්වා. මා රජකමෙහි පිහිටෙව් මාගේ පියාවන දාවිත්ගේ සිංහාසනය අරා මා අසුන් ගැන්වූ තමන් වහන්සේ පොන්දු ලෙස මට වංශයක් උපදවා දුන් ජීවමාන සමිදානන් වහන්සේගේ නාමයෙන් අදුනියා අද දවසෙහි මරණු ලබනු ඇත කියා දිවුරමින් කීවේය. මෙසේ කියා සලමුන් රජ ජෙහෝයාදාගේ පුත් බෙනායා යැවීය. ඔහු අදුනියාට පහර දී මැරුවේය. අභියාතර සහ ජෝවාබ්ගේ ඉරණම. තවද සලමුන් රජ අභියාතර පූජකයාට කතා කොට අනාතොත්හි තිබෙන ඔබේම ඉඩමට යන්න. ඔබ මරණයට සුදුස්සෙකි. එහෙත් ඔබ මාගේ පිය වූ දාවිත් රජු ඉදිරියෙහි දෙවිසමදනන් වහන්සේගේ කිවිසුම් කරඬුව ඉසුලූ බැවින්ද මාගේ පියා දැරූ සියලු දුක්වලදී ඔබත් දුක් විඳ බැවින්ද මේ වතාවේ මම ඔබ නොමරමි කීය. මෙසේ කියා ශීලෝහිදී ඒලීගේ වංශය ගැන සමිදානන් වහන්සේ වදාළ වචනය සම්පූර්ණ වන ලෙස සලමුන් උන් වහන්සේගේ පූජක ධූරයෙන් අභියාතර පහ කළේය. ඒ ආරංචිය ජෝවාබ්ට සැලවිය. මන්ද ජෝවාබ් අබ්සලොම් අනුව නුගිය නමුත් අදුනියා අනුව ගිය බැවින් ඔහු සමිදානන් වහන්සේගේ මණ්ඩපයට පලා ගොස් පූජාසනයේ කොන්වලින් නෙරාගිය අං අල්ලා ගත්තේය. ජෝවාබ් සමිදානන් වහන්සේගේ මණ්ඩපයට පලා ගිය බවද ඔහු පූජාසනය ළඟ සිටින්නේය කියාද සලමුන් රජුට දන්වන ලදී. ඔහුද ජෝවාබ් වෙත පණිවිඩයක් යවමින් ඔබ කුමක් නිසා පූජාසනයට පලා ගියේදැයි ඇසූ විට මම ඔබට බියෙන් සමිදානන් වහන්සේ වෙත පලා ගියමින් ජෝවාබ්ට උත්තර දුන්නේය. එවිට රජතෙම ඔබ ගොස් ඔහු මරන්නේයි ජෙහෝයාදාගේ පුත් බෙනායා යැවීය. බෙනායා සමිදානන් වහන්සේගේ මණ්ඩපයට ඇතුළු වී පිටතට එන්න කියා රජතෙම කියන්නේ යයි ඔහුට කීය. මම නොවෙමි. මම මෙතනම නොසින්නෙමි. ඔහු කී විට බෙනායා ගොස් ජෝවාබ් එලෙස පිළිතුරු දුන්නේ යයි රජුට කීවේය. එවිට රජ බෙනායාට කතා කොට ඔහු කී ලෙස ඔහුට පහර දී මරා භූමදාන කරන්න. එසේ කිරීමෙන් ජෝවාබ් නිකරුණේ වගුලලේ මා කෙරෙන්ද මාගේ පියාගේ වංශයෙන්ද ඔබ පහ කරනු ඇත. ඔහු තමාට වඩා ධර්මිෂ්ඨ වඩා යහපත් මිනිසුන් දෙදෙනෙකු එනම් නේර්ගේ පුත් ඉස්රායෙල් සේනාවට අධිපති අබ්නේර්ටද ජෙතේර්ගේ පුත් ජුදා සේනාවට අධිපති අමාසාටද පහරදී මාගේ පිය වූ දාවිත් රජතුමාට නොදනුවත්ව ඔවුන් කඩුවෙන් මරා දැමූ බැවින් සමිදානන් වහන්සේ ඔහුගේ ලේ ඔහුගේම හිසපිට මෙසේ ආපසු පමුණුවනු ඇත. ඔවුන්ගේ ලේ ජෝවාබ්ගේ හිසපිටද ඔහුගේ පෙළපතේ අයගේ හිස්පිටද සදහටම ආපසු පැමිණින්නේය. එහෙත් දාවිත් රජහටද ඔහුගේ පෙළපතටද ඔහුගේ රාජවංශයටද සිංහාසනයටද සමිදානන් වහන්සේගෙන් සදහටම සාමදානය වන්නේ යයි කීවේය. එවිට ජෙහෝයාදාගේ පුත් බෙනායා ගොස් ඔහුට පහරදී ඔහු මරා දැමූ පසු පාලු කරෙහි තිබුණු ඔහුගේම ගෙයි ඔහු භූමදාන කරනු ලැබීය. ඉන්පසු රජතෙම ඔහු වෙනුවට සේනාවේ අධිපති කොට ජෙහෝයාදාගේ පුත් බෙනායාද අභියාතර වෙනුවට පූජක ශාදුක්ද පත් කළේය. ශිමේගේ මරණය. තවද රජතෙම ශිමේට පණිවිඩයක් යවා ඔහු කැඳවා
ඔබ ජෙරුසලෙමෙහි ගෙයක් සාදාගෙන එහි වාසය කරන්න. එතනින් ඔතැනටවත් නොයන්න. ඔබ පිටතට ගොස් කිද්රොන් ඔයෙන් එතර වන දවසේදී ඔබ නසිනවාම ඇතැයි දැනගන්න. ඇරත් ඔබේ මරණය සම්බන්ධව ඔබම වැරදිකරුවන් ඇතැයි ඔහුට කීවේය. ශිමෙයිද ඒ කීම යහපත. මා ස්වාමෙන් වන රජතුමා කී ලෙසම ඔබේ මෙහිකරුවා කම කරන්නේ යැයි රජුට කීවේය. එසේ ශිමෙයි ජෙරුසලෙමෙහි බොහෝ කාලයක් විසුවේය. ඒත් 3 අවුරුද්දකට පසු ශිමේගේ වහල්ලු 2 දෙනෙක් ගාත්නම් ස්ථානයෙහි රජුවන මයිකාගේ පුත් ආකිෂ් වෙත පලා ගියෝය. එවිට ඔබේ වහල්ලු ගාත්‍ය සිටි ශිමෙයිට දන්වන ලදී. ශිමෙයි නැගිට තම කොටලුවාට සෑදෙලිය යුදා තම වහලුන් සොයන්නට ගාත්‍ය ආකිෂ් වෙත ගියේය. මිසේ ශිමෙයි ගොස් ගාත්‍ය සිටි තම වහලුන් ගෙනාවේය. ශිමෙයි ජෙරුසලමෙන් ගාත් නුවරට ගොස් ආපසු ආ බව සලමුන් රජුට දන්වන ලදී. එවිට ඔහු ශිමෙයි වෙත පණිවිඩයක් යවා ඔහු කැඳවා ඔහුට කතා කොට ඔබ කොහේ නමුත් පිටතට ගිය දවසේදී නසිනවාම ඇතැයි දැනගන්න කියා මා ඔබට සහතික කොට ඔබ සමිදානන් වහන්සේගේ නම කියා දිවුරෙව්වා නොවේද? ඔබද මා ඇසූ කීම යහපතයි මට කීවෙහිය. ඉතින් ඔබ සමිදානන් වහන්සේගේ නම කියා කළ දිවුරුමක් මා ඔබට අනකල නියෝගයත් රක්ෂා නොකළේ මන්දයි ඔහුගෙන් ඇසීය. තවදුරටත් රජතෙම ශිමෙයිට කතා කරමින් ඔබ මාගේ පිය වූ දාවිත් කළ සියලු දුෂ්ටකම් ඔබ ඉතා හොඳින් දන්නේහිය. එබැවින් සමිදානන් වහන්සේ ඔබේ හිසපිට ඔබේ දුෂ්ටකම ආපසු හරවන සේක. එහෙත් සලමුන් රජතෙම ආශිර්වාද ලබන්නේය. දාවිත් රජුගේ සිංහාසනය සමිදානන් වහන්සේ ඉදිරියෙහි සදහටම පිහිටුණු ලබන්නේයයි කීවේය. මෙසේ රජතෙම ජෙහෝයාදාගේ පුත් බෙනායාට අනකල පසු ඔහු පිටතට ගොස් ශිමෙයිට පහර දී මැරුවේය. රජකම සලමුන් අතස්ථිර විය. 3 වන පරිච්ඡේදය. ප්‍රඥාව සඳහා සලමුන් රජුගේ යාඥාව. තවද සලමුන් රජු මිසරේ රජවන පාරාවෝගේ දුව සරණ පාවාගෙන පාරාවෝ සමග ගිවිසුමක් කරගත්තේය. සුවකීය මාලිගයත් සමිදානන් වහන්සේගේ මන්දිරය හා ජෙරුසලම වටකර පවුරත් ගොඩනගා නිම කරනතුරු ඔහු ඇය දාවිත් රජුගේ නුවරට ගෙනාවේය. ඒ කාලයේ වනතුරු සමිදානන් වහන්සේගේ නාමයට කිසි මන්දිරයක් ගොඩනගා නොතිබුණු බැවින් සෙනඟ ගිරිකුළුවල පූජා ඔප්පු කළෝය. සලමුන් තම පිය වූ දාවිත්ගේ නියෝග ලෙස හැසිර සමිදානන් වහන්සේට ප්‍රේම කළේය. තවද ඔහු කඳු මත පූජා ස්ථානවල පූජා සහ සුවඳ දුම් ඔප්පු කළේය. ගිබියොන් ප්‍රධාන කඳු මත පූජා ස්ථාන වූ බැවින් පූජා ඔප්පු කරන පිණිස රජ එතැනට ගියේය. සලමුන් ඒ පූජාසනය පිට ගවනයාග පූජා 1000ක් පුද කෙළේය. ගිබියොන්හිදී සමිදානන් වහන්සේ රාත්‍රියේ ස්වප්නයකින් සලමුන්ට දර්ශනය වූ සේක. තවද දෙවියන් වහන්සේ කතා කොට මා නුඹට දිය යුතු දෙය ඉල්ලන්නයි වදාළ සේක. සලමුන් කතා කොට ඔබේ දාසයා වූ මාගේ පිය වූ දාවිත් ඔබ ඉදිරියෙහි සත්‍යවාදීවද ධර්මිෂ්ඨකමින්ද ඔබ සමග සිටි අවංකකමින්ද හැසිරුණු පරිද්ද ඔබ ඔහුට මහා කරුණාවක් පෙන්වූ සේක. තවද අද තිබෙන හැටියට ඔහුගේ සිංහාසනය අරා හිඳින්න ඔහුට පුත්‍රයෙකු දෙමින් මේ මහා කරුණාව නොනවත්වා පෙන්වූ සේක. දැනුතු මාගේ දිවි සමිඳුනි, ඔබ මාගේ පිය වූ දාවිත් වෙනුවට ඔබේ දාසයා රජකොට පත් කළ සේක. මා ලාබාල කෙනෙක්මි. රට පාලනයේ දක්ෂකමක් මට නැත. ගණන් කළ නොහැකි අසංඛ්‍ය සමූහයක් වන ඔබ විසින් තෝරාගනු ලැබූ ඔබේ සෙනඟ මැද ඔබේ දාසයා සිටී. එබැවින් ඔබේ මේ සෙනඟ විනිශ්චය කරන පිණිස හොඳ නරක දැනගන්න පුළුවන් වෙන ලෙස ඥානවන්ත සිතක් ඔබේ දාසයාට දුන වෙනද? මන්ද ඔබේ මේ මහත් සෙනඟ විනිශ්චය කරන්න කවරෙකුට පුළුවන්දයි කීවේය. සලමුන් මේ දේ ඉල්ලූ නිසා සමිදානන් වහන්සේ ඊට ප්‍රසන්න වූ සේක. දෙවියන් වහන්සේ කතා කොට නොඹ දීර්ඝායුෂ ඉල්ලන්නේවත් ධන සම්පත් ඉල්ලන්නේවත් නොබේ සතුරන්ගේ ජීවිතය ඉල්ලන්නේවත් නැතිව විනිශ්චය තේරුම් ගැනීමට ඥානය ඉල්ලූ බැවින් බලන්න මම නොඹේ ඉල්ලීම ලෙස ඉටු කරමේ. නොබට සමාන කෙනෙකු නොබට පළමුවෙන් සිටියේවත් නොබට පසුව සිටින්නේවත් නැතිවන ලෙස තියනු නැනනුවන නොබට දෙමි. ඇරත් නොබේ මුළු කාලයේදී රජවරුන් අතරේ නොබට සමාන කෙනෙකු නොවන ලෙස ධනයද
ගෞරවේද යන නුඹ නොඉල්ලූ දේත් නුඹට දෙමි. තවද නුඹේ පියවොත් දාවිත් හැසිරුණු පරිදි නුඹ මාගේ ආඥාද අනපනත්ත රක්ෂා කරමින් මාගේ මාර්ගවල හැසිරෙන්නේ නම් නුඹේ ආයුෂද වැඩි කරන්නෙමි ඔහුට වදාළ සේක. සලමොන් පිබිද දෙවියන් වහන්සේ ස්වප්නයක් මගින් කතා කළ බව දැනගත්තේය. ඔහු ජෙරුසලමට අවුත් සමිඳානන් වහන්සේගේ කිවිසුම් කරඬුව ඉදිරියෙහි සිට දවනයාග පූජාද සහභාගීකමී පූජාද ඔප්පු කළේය. තමාගේ සියලු සේවකයන්ට මංගල්‍යයක්ද පිළියෙල කොට දුන්නේය. නඩුවක් විසඳීම. එකල වෛශ්‍ය ස්ත්‍රීහු දෙදෙනෙක් රජු ළඟට අවුත් ඔහු ඉදිරියෙහි සිටියෝය. එක ස්ත්‍රියක් කතා කොට අනේ රජතුමනි, මේ ස්ත්‍රීත් මමත් එකගේක වාසය කෙලිමු. ඒ ගෙදරම ඇය සමග සිටියදී මම දරුවෙකු ලැබුවෙමි. තවද මා දරුවා ලබා 3 දිනකට පසු මේ ස්ත්‍රීද දරුවෙකු ලැබුවාය. අපි එකට සිටියෙමු. ගෙයි අප දෙදෙන හැර කිසිවෙකු අප සමග එහි සිටියේ නැත. මේ ස්ත්‍රියගේ දරුවා රාත්‍රියේදී ඇඟේ ඇඟට යටවීමෙන් මලේය. මධ්‍යම රාත්‍රියේ නැගිට ඔබේ මෙහෙකාරී නිදාගෙන සිටියේදී වාගේ පුත්‍රයා මාළකින් රැගෙන ඇගේ ලැයි තබාගෙන ඇගේ මල දරුවා මාගේ ලැයි තබුවාය. දෙය මාගේ දරුවාට කිරි දෙන්න නැගිටු විට ඔහු මැරී උන් බව දිටිමි. එහෙත් මා උදේ ඔහු දෙස හොඳින් බැලූ විට මා ලැබූ පුත්‍රයා නොවන බව දැනගතිමි කීවාය. අනික් ස්ත්‍රීද එසේ නොව ජීවත්ව සිටින පුත්‍රයා මාගේය, මල පුත්‍රයා ඔබේයයි කීවාය. මෑද නැත, මල පුත්‍රයා ඔබේය, ජීවත්ව සිටින පුත්‍රයා මාගේයයි කීවාය. මෙසේ ඔහු දෙදෙන රජු ඉදිරියේ විවාද කළෝය. එවිට රජ කතා කොට එක් තැනැත්තියක් මේ ජීවත්ව සිටින පුත්‍රයා මාගේය, මල පුත්‍රයා ඔබේය කියාත් අනෙක් තැනැත්තිය නැත, මල පුත්‍රයා ඔබේය, ජීවත්ව සිටින පුත්‍රයා මාගේය කියාත් කියති. කඩුවක් මෙහි ගෙනින්නැයි කීවේය. රජු ඉදිරියට කඩුවක් ගෙනෙන ලදී. එවිට රජ කතා කොට ජීවත්ව සිටින දරුවා දෙකට කපා භාගයක් එක් තැනැත්තියටත් භාගයක් අනිත් තැනැත්තියටත් දෙන්නැයි කීවේය. එවිට ජීවත්ව සිටින දරුවාගේ මවගේ හෘදය ඇගේ පුත්‍රයා කෙරෙහි අනුකම්පාවෙන් දෙවී කියවෙවි. ඇය රජුට කතා කොට අනේ මගේ ස්වාමීනි, ජීවත්ව සිටින දරුවා ඇයට දෙන්න, මරන්න නම් එපායයි කීවාය. ඒත් අනික් තැනැත්ති මේ දරුවා මටවත් ඔබටවත් නොවේවා, ඔහු දෙකට කපන්නයි කීවාය. එවිට රජ උත්තර දෙමින් ජීවත්ව සිටින දරුවා මරන්නට එපා, අර තැනැත්තියට දෙන්න, ඇය ඔහුගේ මවයයි කීවේය. රජු විසින් කරන ලද විනිශ්චය සියලු ඊශ්‍රායල්වරු අසා යුක්තිය විසඳීමට දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඔහු තුල තිබෙන බව දැක රජු කෙරෙහි බිය වූවෝය. 4 වන පරිච්ඡේදය. රජුගේ නිලධාරීහු. සලමොන් රජ සියලු ඊශ්‍රායල්වරුන්ට රජව සිටියේය. ඔහුගේ උසස් නිලධාරීහු මොහුය. ශාදෝක්ගේ පුත් අශරියා පූජකයාය. ශිෂාගේ පුත්‍රයන් වන එලිහොරෙබ් සහ අබියා ලේකම්වරුය. අබිලුද්ගේ පුත් ජෙහෝෂාපාට් වාර්තාකරුය. ජෙහෝයාදාගේ පුත් බෙනායා සේනාපතියය. ශාදොක් සහ අබියාතර පූජකවරුය. නාතාන්ගේ පුත් අශරියා ප්‍රාදේශීය ආණ්ඩුකාරයන්ගේ පාලකයාය. නාතාන්ගේ පුත් පූජක සාබුත් රාජකීය පුරෝහිතයව සිටියේය. අබිෂාර් වනාහි රජකිතර ප්‍රධානියාය. අබ්දාගේ පුත් අදෝනිරාම් රාජකාරී මුලාදෑනියාය. රජුටත් ඔහුගේ ගෘහවාසීන්ටත් ආහාර සපයන පිණිස සලමුන් රජ නිලධාරීන් 12 දෙනෙකු සියලු ඊශ්‍රායල් වරුන් කෙරෙහි පත් කළේය. එකිනෙකා අවුරුද්දකට මාසයක් බැගින් එසේ ආහාර සපයා දුන්නෝය. ඔවුන්ගේ නාම මේය. එෆ්‍රයිම් කඳුකරේ විසූ බෙන් හූරිය, මාකෂ් ෂායල්බි, බෙත් ෂෙමෙෂ් සහ ඒබුන් බෙතානන් යන නගරවල විසූ බෙන් දෙකෙරිය, ඇරොබෝති බෙන් හෙසෙද්දිය. මොහුට සෝකෝව් නුවර සහ හේපේර්ට මුළු හේපේර් රටද පැවරිණි. දෝර් නම් මුළු කඳුකර ප්‍රදේශෙහි විසූ බෙන් අබිනාදාබ්ය. ඔහුගේ භාර්යාව සලමුන්ගේ දුව වන තාපත්ය. අබිලුද්ගේ පුත් බානාට තයනාත් සහ මෙගිදාද් යන නගරද චාරිතාන් නගරයද අසල ජෙස්රේල් නම් නගරයට දකුණෙන් පිහිටි මුළු බෙච්චියන් පෙදෙසද පැවරිණි. එවිට ඒ පෙදෙස බෙච්චියාන් පටන් ආබෙල් මෙහෝලා දක්වාද ජොක්මියාම් නගරයට එහා සීමාව දක්වාද මිහිදී තිබේ. රාමුත් ගිලියදි සිටි බෙන් ගෙබරිය, ගිලියදි සිටි මනස්සේගේ පුච්චායිර්ගේ නගරද පවුරුද ලෝකඩ අගුල්ද ඇති මහා නගර 60ක් සහිත භාෂාන් නම් පෙදෙසෙහි
අර්කොප් පළාත ඔහුට පැවරිණි. මහනයම් නගරයේ විසූ ඉද්දෝගේ පුත් අභිනාදාභ්‍ය නප්තලීගේ පෙදෙසෙහි විසූ අහිමයාශ්‍ය. ඔහුද සලමුන් රජුගේ දුවවන බාසිමත් භාර්යාවකුට පාවාගෙන තිබිණි. ආශිර් පෙදෙසෙහි බෙයොලොත් නගරයේ විසූ හූෂයිගේ පුත් බානාය. ඉස්සාකර්ගේ පෙදෙසේ විසූ පරුවාගේ පුත්‍ර වන ගිහෝෂාපාට්‍ය. බෙන්ජමින්ගේ පෙදෙසෙහි විසූ ඒලාගේ පුත් ශිමෙයිය. අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ගේද භාෂාන්‍යු රජ වූ ඔග්ගේද දේශය වූ ගිලිය දේශයෙහි විසූ උරේගේ පුත් ගෙබෙරිය. ඒ දේශයෙහි සිටියේ එක නිලධාරියෙක් පමණය. සලමුන් රජුගේ යස ඉසුරු. ජුදාවරුද ඊශ්‍රායල්වරුද මොහුදු වෙරළේ වැලිමෙන් ගණනින් අධිකව සිටියෝය. ඔහු කමින් බොමින් ප්‍රීතිවෙමින් පසු වූහ. සලමුන් රජවනාහි යුප්‍රටිස් ගංගාවේ පටන් පෙලිස්තිවරුන්ගේ දේශය සහ මිසරේ දේශ සීමාව දක්වා සියලු රාජ්‍යයන් ආණ්ඩු කළේය. ඔහු කප්පන් ගෙනවොද්දී සලමුන් රජුගේ මුළු කාලය තුළ ඔහුට සේවය කළෝය. දවසකට සලමුන් රජුගේ ආහාර මෙසේය. සිහින් පිටි ලීටර් 5000කි. වෙන පිටි ලීටර් 10000කි. මුවන්ද තිත් මුවන්ද තරු මුවන්ද තරකල පක්ෂීන්ද හැර තර හරක් 10 දෙනෙකි. කෙතේ හරක් 20 දෙනෙකි. බැටළු 100කි. ඔහුට තිප්සා පටන් ගාසා දක්වාම යුප්‍රටිස් ගංගාවෙන් මෙගොඩ තිබෙන මුළු දේශයද මේ ගංගාවෙන් මෙගොඩ විසූ සියලු රජුන්ද පාලනය කළේය. ඔහු අවට සෑම දිශාවල සාමිය පැවතිනි. මොහුගේ මුළු කාලය තුළ දාන් පටන් බේර්ෂෙබා දිශාවල සාමිය පැවති. මොහුගේ කාලය තුළ දාන් පටන් බේර්ෂෙබා දක්වා ජුදාවරුද ඊශ්‍රායල්වරුද එකිනෙකා තම තමාගේ මීදිවතු හා අත්තික්කාවතුවල අයිතිය බුක්ති විඳිමින් සුවසේ වාසය කළෝය. සලමුන් රජුගේ රථවලට ගල් 40000ක අශ්වයෝ සිටියෝය. අසරුව 12000ක්ද සිටියෝය. ඒ නිලධාරියහු එකිනෙකා තම තමාට නියම මාසයේදී සලමුන් රජුටද ඔහුගේ කැමුමේ සිට පැමිණි සියල්ලන්ටද කිසිවක් අඩුවන්න ඉඩ නැර ආහාර සපයා දුන්නෝය. ඔහු එකිනෙකා තම තමාට නියම වී තිබුණු ලෙස රථ අදින අසුන්ටත් බර අදින සතුන්ටත් යවසා පිදුරු නියම ස්ථානයට ගෙනාවෝය. දෙවියන් වහන්සේ ඉමහත් ප්‍රඥාවත් විචක්ෂණ බුද්ධියත් බොහෝදු වෙරළේ වැලිමෙන් පෘතුල ඥානයත් සලමුන් රජුහට දුන් සේක. මොහුගේ ප්‍රඥාව පෙරදිග රටවල සියලු ජනතාවගේ ප්‍රඥාවත් මිස්ර බැසියන්ගේ සියලු ප්‍රඥාවත් ඉක්මවා ගියේය. මන්ද ඔහු සියලු මිනිසුන්ටද ඉස්රායෙල් ජාතික ඒතාන්ටද මාහොල් නැමැත්තාගේ පුත්‍රයන් වන හේමන්ටද කල්කොල්ටද දර්දාටද වඩා ප්‍රඥාවන්තව සිටියේය. ඔහුගේ කීර්තිය අවට සිටි සියලු ජාතීන් අතරේ පතල වී ගියේය. ඔහු උපදේශ වාක්‍ය 3000ක් කීවේය. ඔහුගේ ගීතිකා 1005කි. ඔහු ලෙබනන් දේශයේ තිබෙන කිහිරි ගහ පටන් බිත්තියේ හටගන්න හිසොබ් ගහ දක්වා වෘක්ෂලතා ගැන කතා කළේය. ඔහු මුර්ගයන්ද පක්ෂීන්ද උරගයන්ද මත්ස්‍යයන්ද ගැනත් කතා කළේය. විවිධ ජාතිහු සලමුන්ගේ ප්‍රඥාව ඇසීමට පැමිණියෝය. ඔහුගේ ප්‍රඥාව ගැන ඇසූ පොළොවේ භූපතීන්ගෙන් ඔහු තෑගි භෝග ලැබුවේය. 5 වන පරිච්ඡේදය දේවමාලිගව සාදන සූදානම. සලමුන් ඔහුගේ පිය රජුට පසුව රජ වශයෙන් අභිෂේක කරනු ලැබූ බව තීරි රජ වූ හීරාම් අසා තමාගේ තානාපතින් ඔහු වෙත එව්වේය. මන්ද හීරාම් නිතරම දාවිත් රජුගේ හිත මිතුරෙක් විය. සලමුන් රජද හීරාම් වෙත පණිවිඩයක් යවමින් සමිදානන් වහන්සේ මාගේ පිය වූ දාවිත්ගේ සතුරන් පරාජය කරනද ආත්පසින් තිබුණු යුද්ධ නිසා ඔහුගේ දෙවිසන්දනන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනගන්නට ඔහුට බැරි වූ බව ඔබ දන්නේය. එහෙත් දැන් මාගේ දෙවිසන්දනන් වහන්සේ හැම අතින්ම මට විවේකය දී තිබේ. එදිරි කාර්යයක්වත් විපත්ති ගැන බියක්වත් මට නැත. සමිදානන් වහන්සේ මාගේ පිය වූ දාවිත් කතා කොට නුඹ වෙනුවට නොබේ සිංහාසනයේ පිට මා තබන නොබේ පුත්‍රයා මාගේ නාමයට මාලිගාවක් ගොඩනගනු ඇතැයි වදාළ හැටියට මාගේ දෙවිසුන්දනන් වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගන්නට මම අදහස් කරමි. එබැවින් ලෙපුණුන් දේශයෙන් කේරිගස් කපා මට දෙන්න අනකල මැනද. මාගේ වැඩකාරයෝ ඔබේ වැඩකාරයන් සමග සිටින්නෝය. ඔබේ වැඩකාරයන්ගේ කුලි ඔබ කියන ප්‍රකාරයට ඔබට දෙන්නෙමේ. මන්ද සීදොන් නගරවාසීන් මෙන් ලී කපන්න දන්න අය
අප අතර නැති බව ඔබ දන්නෙහි කියා යැවීය. හීරාම් රජ සලමුන්ගේ වචනය අසා ඉතා ප්‍රීති වී ඒ ශ්‍රේෂ්ඨ ජාතිය ආණ්ඩු කරන පිණිස ප්‍රඥාවන්ත පුත්‍රයෙකු දාවිද්ට තුන් සමිඳනන් වහන්සේට අද ප්‍රශංසා වේවායි කීවේය. තවද ඔහු සලමුන් වෙත පණිවිඩයක් යවමින් ඔබ මට කියා එවූ කාරණය ඇසීමි. කෙහෙරිලී ගැනද දේවදාරලී ගැනද ඔබේ මුළු කැමැත්ත ඉෂ්ට කරන්නෙමි. මාගේ වැඩකාරයෝ ලෙබනන් දේශයේ සිට මුහුද ළඟට ඒවා ගෙන එන්නෝය. මම ඒවා එක්කොට පහුරු බැඳවා ඔබ මට කියා එවන තැනකට මුහුදෙන් එවන්නෙමි. තවද ඔබ ඒවා බාර ගැනීම පිණිස එහිදී ඒවා ලියන්න සලස්වන්නෙමි. ඔබ වනාහි මාගේ ගේ වැසියන්ට ආහාර දීමෙන් මාගේ කැමැත්ත ඉෂ්ට කරන්නෙහි යැයි කියා එව්වේය. මෙසේ හීරාම් රජ සලමුන්ගේ මුළු කැමැත්ත ලෙස කෙහිරිලීද දේවදාරලීද ඔහුට දුන්නේය. සලමුන්ද හීරාම්ගේ ගේ වැසියන්ට ආහාර පිණිස තේනෙකු මෙට්‍රික් ටොන් 2000ක්ද පිරිසිදු තෙල් ලීටර් ලක්ෂ 4ක්ද ඔහුට දුන්නේය. සලමුන් අවුරුදු පතා මෙසේ හීරාම්ට දුන්නේය. සමිඳනන් වහන්සේ සලමුන්ට පුරොන්දු ලෙස ඔහුට ප්‍රඥාව දුන්සේක. හීරාම් සහ සලමුන් අතරේ සාමදානය පැවතුනේය. තවද ඔහු දෙදෙනා එක්ව ගිවිසුමක් කරගත්තෝය. සලමුන් රජ සියලු ඊශ්‍රායෙල්වරුන් අතරින් රාජකාරියට මිනිසුන් බඳවා ගත්තේය. එසේ බඳවාගත් මිනිස්සු 30000කි. ඔහු මාසයකට 10000ක් බැගින් මාරුවෙන් මාරුවට ඔවුන් ලෙබනන් දේශයට යැවීය. ඔහු එක මාසයක් ලෙබනන්හිද දෙමාසයක් ගෙදරද සිටියෝය. අදෝනිරාම් වනාහි රාජකාරියේ නිලධාරියක් විය. කඳුවල ගල් කැපීමට 80000ක්ද එහි ගල් උසුලාගෙන යෑමට 70000ක්ද සෙනඟ සලමුන්ට සිටියෝය. ඒ හැර වැඩ බලාගත්තා වූ වැඩ කළ සෙනඟ පාලනය කළා වූ සලමුන්ගේ ප්‍රධාන නිලධාරීන්ගේ ගණන 3300ක් විය. කැපූ ගල්වලින් මාලිගාවේ අත්තිවාරම දමන පිණිස රජුගේ ආඥාව පිට විශාල වූද අනර්ග වූද ගල් ගෙනාවෝය. සලමුන්ගේ වඩුවෝද හීරාම්ගේ වඩුවෝද ගෙබලිවරු නම් ජනයාද ඒවා කැපුවෝය. මෙසේ දේව මාලිගාව තැනීමට ඔවුහුද වී දඬුද ගල්ද සූදානම් කළෝය.